මගේ පිටිපස්සේ තියෙනවා 14 කියලා ඉලක්කමක්. ඒ ඉලක්කමේ යට තියෙනවා අතුරුදන් ආදරය කියලා ටැග් ලයින් එකක් ලියලා. මම කරන්න හදන්නේ මේ පුටුවේ 14 වතාවක් මම වාඩි වෙලා මගේ ඉදිරියේ ඉන්න අමුත්ත වෙනස් කරගෙන අතුරුදන් ආදරය පිළිබඳව සම්මුඛ සාකච්ඡා 14ක් කරන්න. මම පළවෙනි එක්කෙනත් දෙවෙනි එක්කෙනත් තුන්වෙනි එක්කෙනත් තෝරගන්නේ මට ඒ විෂය ඉගෙන ගන්න. ඒ නිසා කාට හරි ආදරය ගැනත් අතුරුදන් ආදරය ගැනත් ඉගෙන ගන්න ඕන නම් පළවෙනි ප්‍රෝග්‍රෑම්ස් 3 බැලුවම හරි. ඒකෙන් ඉගෙනගෙන මම ඊළඟට කරන්න හදන්නේ තව 10 දිනක් එක්ක සාකච්ඡා කරන්න. මම පළවෙනිය තෝරගත්තේ විෂය ඉගෙන ගන්න සුදුසුයි කියලා අපි තීරණය කරපු පළවෙනි එක්කෙනා. මම එයා හඳුන්වා දෙන්නේ මං හඳුන්වන්නම විසා කියලා. ආයිබෝන් විසා. විසාත් එක්ක මම මීට කලින් මේ වාගේ එක ඉන්ටර්විව් එකක් කරලා තියෙනවා. විසා ඒකට අපි දෙන්න මං හිතන්නේ ඒකෙදි අපිට හැකියපමණ අවංක වෙච්ච නිසා ඒකට යහපත් ප්‍රතිචාරකුත් තිබුණා. ඒත් මං විසා ගැන තාම හරියට දන්නේ නැහැ. අපිව නරඹන අය අපි ගැන දන්නේ නැහැ විසා. ඇත්තටම අපි දොස් කියනවා මේ අයට මේ. මොකද අපි සමහරట్లాට අපේ වයසත් එක්ක අපි කියන්නේ අවුරුදු 20කට විතර කලින් අත්දැකීම්. ඒතර අවුරුදු 18 විතර කෙනෙක් අහද්දී අපි දොස් කියන ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා. මං කියන්නේ දන්නේ නැහැ නෙමෙයි අපි සමහරලාට කියලත් නැහැ. ඒ නිසා මම චුට්ටක් විසා ගැන මේ හඳුනා ගැනීමක් කරනවා. මටත් පහසු වෙන්න. විසාගේ නම පාවිච්චි කරන්න අපි විසාකේස චන්ද්‍රසේකරම් කියලා. අපි කලිමුත් සාකච්ඡා කරා. එතන අර චන්ද්‍රසේකරම් කියන එක ඇතුලේ ද්‍රවිඩ වාසගමක් තියෙනවා. ඒක එකක්. විසාට මම විසා කියනවනේ. මෙහෙම මට අකුරු දෙකකින් කියන්න පුළුවන් තව එක්කෙනෙක් හිටියා පති කියලා. ධර්මසේන පතිරාජ. ඉතින් එයා මහා සිනමාකරුවෙක්, එයා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, එයාගේ නම ඉස්සරහා ඕන තරම් මට ටයිටල් ගොඩාක් දාන්න පුළුවන්කම තියද්දි අර අකුරු දෙක ඒ ඔක්කොම එකතු කරලා තිබුණා. විසත් එහෙම ඒක මම විසාට විසා කියන්නේ. විසා ආචාර්යවරයෙක්. හරිද විසා? ඔව් මේ මුලින්ම කියන්න ඕනේ පතිගේ හලකවත් තියන්න බෑ අපි තාම. එච්චර ලොකුවට ඇඳගෙනත් නැහැ ආචාර්යවරයෙක්ව විශ්වවිද්‍යාලේ. හේතු විසාර ඒ නමින් අමතන්න පුළුවන් කියන එක මම කියන්නේ හරිම මේ ලස්සනයි මට නම්. ඕන කෙනෙකුට නමින් අමතන්න පුළුවන් කියන. පති විසා ඒ නම් වල ඒක තියෙනවා. මම නවකථාකාරයෙක් කියලා මේ ගොඩක් අය දන්නවා විසාට වැඩිය. හැබැයි විසත් නවකථාකාරයෙක්. විසා මොකද ලියව පොත විසා? මම එකක් ලියලා තියෙනවා Tigers Don't Confess කියලා. ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න කම්මැලිකමට අතෑරියා. හරි. ඒ කියන්නේ කොටියෝ පාපොච්චාරණය නොකරති කියලා. ඒකේ සිංහලට දැම්මොත් ඒක තමයි නම. දෙවෙනි එක රජසහඝාතකේ මම ඒක ලැන්ග්වේජස් දෙකෙන්ම කරා. King and the Assassin කියලාත් කරා. ඒ නම් දෙකම දේශපාලනිකයි. ඔව්. කොටියෝ පාපොච්චාරණය නොකරති. අන්තික රජ සහ ඝාතකයා. මම කියන්නේ දේශපාලන කතා නොකරේ නම් දෙක විතරක් හිතා හිටියත් ඇති වගේ සෑහෙන කාලයක්. විසා නව කතා කරුවෙක්. විසා ගීත රචකයෙක්. දැන් ඒකත් එහෙම විසා දැන් ඔයාට වැඩිය මගේ සින්දු ටිකක් ජනප්‍රියයි. ඒ නිසා මම ගීත රචකයෙක් කියලා දන්නවා. ඔන්න මම ආයෙත් එක කිව්වා. දන්නේ නැති අයට. දැන් විසා එහෙම දන්නේත් නෑ මන් තරම් දන්නේ නෑ විසා. නෑ මං හිතන්නේ. ඔව්. මේ ඒක එහෙම තමයි හේතුව මං හිතන්නේ මම මේන් ස්ට්‍රීම් ගියේ නැහැ. මම ඒකට එච්චර උනන්දුුනෙත් නැහැ. මම ඒක ගැන හිතුවෙත් නැහැ. නෑ මේ විසා හැබැයි ගීත රචකයෙක්. ඔව්. ඔව්. මං විසාගේ ගීත කීපයක් ෂෙයා කරලා එහෙම තියෙනවා FB එකේ ඕනනම් ආපස්සට ගිහලා බලන්න. අර ඒකේ පළවෙනි ෆීල්ඩ් එක විතරක් කියමු නිසා නිකන් මේක දන්නේ ඇති. ඔයාගේ කියලා දන්නේ නැතුව ඇති. මේ දැන් ඔක මගේ ගීත වලින් හුඟක්ම දන්න ගීතය තමයි නුඹේ අම්මත් ඉතා කළුයි කියන ගීතය. පළවෙනි පේලි 4 විතරක් කියමු නිකන් දන්නයි හිටියොත් මතක් වෙයි විසාලිව කියලා. නුඹේ අම්මත් ඉතා කළුයි, නුඹේ අප්පත් ඉතා කළුයි. දැන් මටත් මතක නැහැ ඊගාව එක. මං විතරක් නුඹ විතරක් තලෙලලුයි කියලා තමයි ඒක. නුඹේ සීයා ටිකක් සුදුයි. ඔව් නුඹ විතරක් තලෙලලුයි. ඒ පද හතරත් අරගෙන බලන්න ඒවත් මට නම් දේශපාලනිකයි. විසා නාට්‍යකරුවෙක්ද? ඔව්. දන්නේ මන් දන්නේ නැහැ. ඔව් නාට්‍ය මට චුට්ටක් කියන්න මන් දන්නේ නැහැ. මේ උගේ ඉස්සර විශ්වවිද්‍යාලේ අයින් වෙච්ච කාලෙම කරා තහනම් අඩවිය කියලා නාට්‍ය. ඊට පස්සේ දේවදාසි කියලා එකක් කරා. ඊට පස්සේ කටුයහන කියලා එකක් කරා. ඊට පස්සේ ලියලා තියෙනවා පිටපත මම කරන එක සෆීර් කරේ සැහැසි දනවව කියලා. ඕස්ට්‍රේලියාවේදී කරා පිටපත් දෙකක්. Gods in War කියලා එකයි Forbidden Territory කියලා එකයි. හරි. ඊළඟට විසාව දන්නේ කියන්නේ නොදන්නයි ලංකාවේ විශාල ප්‍රමාණයක් විසා හඳුනගත්තේ සිනමාකරුවෙක් විදිහට. ඒක ඇත්ත විසා. ඒක ගෞරවයෙන් පිළිගන්න. මේ
එකක් තමයි මේ ෆ්‍රෙන්ච් බාන ෆිල්ම් එක. දෙවෙනි එක පාංශු. මං හිතන්නේ මම මේ ෆිල්ම්ස් දෙක තමයි විසාට ලං කරේ කියලා. මොකද මං දැන් තමයි හොයාගෙන විසා නාට්‍යකාරයෙක්ද කියලා හොයලා බලන්න ඕන. විසා කරපු නාට්‍ය ගැන මං හොයන්න ඕන. විසාගේ පොත් දෙක හොයාගෙන කියව ගන්න ඕන. පුළුවන් විදිහට හරි මං දන්නේ නැති ටික. අර දෙක දන්නවා විසා. විසා සිනමා කරුවෙක්. කර බාගෙන ඉන්නවා දැන්. මේ ඒක තමයි දැන් කියන්නේ එහෙම සිනමාව ලොකුවට හදාරලා ඒක වෘත්තියක් හැටියට කරන කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට ඒක කියන්න වෙන ක්‍රමයක් කියන්න ඕන දේ කියන්න වෙන ක්‍රමයක් නැහැ. මේක තමයි හොඳම ක්‍රමය. මේකෙන් තමයි මේ මට කාව හරි ආමන්ත්‍රණය කරන්න පුළුවන් කියලා හිතුනහම ඒකට මම මුළු බරම දීලා සිනමාකරුවෙක් වෙන්න උත්සාහ කරා. ඔව්. මම මේ ටික අහන්නෙම මං විසාගෙන් ඊළඟට අහන ප්‍රශ්න ටිකට විසා දෙන උත්තරවලට අවශ්‍ය මේ ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ මේ උත්තර දෙන්නේ මගේ ඉස්සරහා ඉන්න කවුද එයා? එයාට මේ උත්තර දෙන්න මොකක්ද තියෙන අයිතිය? ඒ උත්තරවලට එයාට මොකද්ද? මම ඒකට මේ පදනම විසා හදා යන්නේ සරලව. එතකොට දෙගොල්ලන්ට මේක පහසුවෙන් වටහා ගන්න පුළුවන් කියන්නේ. විසාගේ දැන් වෘත්තිය ගොඩක් වෘත්තීන් කරලා ඇති. දැන් මේ මොහොතේ වෘත්තිය විසාගේ. මේ මොහොතේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්යවරයෙක්. නීති පීඨයේ කතිකාචාර්යවරයෙක්. විසාට නීති පීඨයේ කතිකාචාර්යවරයෙක් කියන තිබිච්ච සුදුසුකම්. මං කියන සුදුසුකම් නෙවෙයි. වර්ගේ මොන හරි ඉල්ලනවා විසා විශ්වවිද්‍යාලේ. මොනවද වායේවට දීලා තියෙන සුදුසුකම්? ඒ කියන්නේ මම ලංකාවේ නීතිඥවරයෙක්, ඕස්ට්‍රේලියාවේ සොලිසිටර්වරයෙක්, නීතිඥවරයෙක්, උපාධි 5ක් විතර තියෙනවා. නීති උපාධිය ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ නීති LLM එක නීතිපති කියන එක, තව ඩිග්‍රීස් දෙක තුනක් තියෙනවා. ඊට අමතරව PhD එක. ඊට අමතරව නීතිය සම්බන්ධ නීති ආධාර මධ්‍යස්ථානවල ගොඩක් කල් වැඩ කරලා තියෙනවා. ලංකාවෙත් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. මේ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාවල පබ්ලිකේෂන්ස් ඉල්ලනවා මේ ප්‍රකාශන කරලා ශාස්ත්‍රීය නිබන්ධන. ඉතින් ඒ වගේ දේවලුත් කරලා තියෙනවා. මං අර දැන් මගේ පපුවේ ඩොඩ්ඩොක් ගාන එක වැඩි වුණා. මං අර අකුරු දෙකකින් විසා කියලා අමතන්නේ එහෙව් කෙනෙකුට. ඒක මගේ ජීවිතේත් විසා වාසනාවක් වෙන්න ඇති ඔයාව ෂෙයා කරගන්න හම්බ වෙන්නේ. මම ඇත්තටම ඔය ඒක එච්චර හිතන්න ඕනේ නැහැ. මේ මම හිතන්නේත් නැහැ ඒක එච්චර. මේ මම ඉන්සිස් කරනවා මගෙන් ඉගෙන ගන්න අයටත් මගේ නම කියලා කතා කරන්න කියලා. සමහර අය ඒක පිළි අරන් කතා කරනවා. සමහර අය ඉතින් සර් කියන කෑල්ල අතාරින්නේ නැහැ. මේ මට ඇත්තට මේක එච්චර වැදගත්කමක් නැහැ. දැන් අර නීතිපති, සොලිසිටර්, නීතිඥ උපාධි 5ක් තියෙනවා. ඊට පස්සේ ආචාර්යවරයෙක් PhD එක කරා. විසාගේ PhD thesis එකේ topic එක මම දැනගන්න කියලා. ඒක මම කිව්වේ පටන් ගන්නේ Do Tigers Confess? An interdisciplinary study on the use of confessional evidence under the counter-terrorism laws on Sri Lanka. මම ඒක කිව්වේ මට පොඩ්ඩක් ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න වෙලාව ගන්න ඕන හින්දා කොටියෝ පාපොච්චාරණය කරයිද කියලා කොටියෝ පාපොච්චාරණය කරයිද කියලා අහලා interdisciplinary අන්තර්විෂීය පර්යේෂණයක් ලංකාවේ පාපොච්චාරණ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සාක්ෂි වශයෙන් භාවිතා කිරීම පිළිබඳව. thank you විසා. මම හිතන්නේ මගේ ඊළඟ ප්‍රශ්නාවලියට අවශ්‍ය අර සුදුසුකම් ටික මොකක්ද කියන එක කිව්වා. ඒ නිසා විසා දෙන උත්තර ටික දැන් මට ඉගෙන ගන්න හරි පහසුයි. මම ඉගෙන ගන්නේ එසේ මෙසේ කෙනෙක්ගෙන් නෙවෙයි, දේවල් දන්න කෙනෙක්ගෙන්. මම විසාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව කිසිවක් නොදන්න කුඩා දරුවෙකුට මේක කියලා දෙනවා වගේ මේක කියලා දෙන්න කියලා. මොකද මාත් හදන්නේ විසා දැන් මෙතනින් එහාට ඕක ඉගෙන ගන්න. විසා අපේ පිටිපස්සේ තියෙන මේ අතුරු දන් ආදරය කියලා එකක්. ආදරය කියන කොටසක් පැත්තක තියෙමු. මොකද අපි ඒක හරියට කතා කරලා තියෙනවා. අපි චිත්තපට වලින් අපි හම්බුනම් කතා කරනවා. අතුරු දන් කියන එක විසා. දැන් මේ අතුරු දහන් වූ ඒ වෙනුවෙන් සංවිධාන, ඒ වෙනුවෙන් පෙළපාලි යනවා, පිකට් යනවා, FB එකේ පෝස්ට් යනවා, පත්‍රයේ දකින්නවා, බෝඩ් අල්ලන් ඉන්නවා. මෙහෙම එකක් තමයි අපේ තියෙන චිත්‍රය. ලංකාවේ තියෙන චිත්‍රයක්. අතුරු දහන් වූ කිව්වහම මේ බෝඩ් අල්ලන් ඉන්න අම්මලා ටිකගේ චිත්‍ර ටිකක් පේනවා. අතුරු දහන් වූ කොහම අඬන මිනිස්සු ටිකගේ රූප ටිකක් පේනවා. ඒව සම්බන්ධයෙන් බැනාඩ ගසා ගැනීම සහ චෝදනා කර ගැනීම ගොඩක් තියෙනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය ලංකාවේ පොදු ජනතාවගේ තියෙන අදහස. ඇත්තටම මේ අතුරුදන් වූවෙක් වශයෙන් හඳුන්වන්නේ කොහොම කෙනෙක්ද විසා? දැන් ලංකාවේ නීතිය මේ තාමත් මෑත කාලයේදී සංශෝධනය වෙලා පනතක් එනවා. ඒ කියන්නේ මේ බලහත්කාරයෙන් අතුරුදහන් වෙච්ච අය සම්බන්ධයෙන් පනතක් හඳුන්වා දෙනවා. 2018 දී මේක මම හිතන්නේ මේ රජයක් හැටියට තබපු ඉතාම ප්‍රගතිශීලී පියවරක්. කවුරු කරත් ඒක එතෙන්දී අපිට නිර්වචනයක් හම්බෙනවා කවුද අතුරුදහන් වුණ කෙනා කියලා හැටියට සලකන්නේ. ඒ අතුරුදහන් කියන වචනෙට ඉස්සරහා enforced එහෙම නැත්නම් බලහත්කාරයෙන් කියන වචනේත් තියෙනවා.
එතකොට යම්කිසි කෙනෙක් කැමැත්තෙන් කොහේ හරි කැලේකට ගිහිල්ලා භාවනා කරන්න ගියා කියන එක නෙවෙයි අපි අදහස් කරන්නේ. එයාගේ අකමැත්තෙන් එයාව අතුරුදහන් වෙලා තියෙනවා. එයාගේ පැවැත්ම මකා දාමලා තියෙනවා. එතකොට ඊටම එහෙම සරලව කිව්වොත් ඊට පස්සේ මේකේ නෛතිකාංග ඊටමත්ම කෙටියෙන් කියන්න උත්සාහ කරොත් යම්කිසි කෙනෙක්ව පැහැරගෙන ගිය කෙනා කියනවා මම දන්නේ නැහැ එයාට මොකද උනේ කියලා. හරි. ඒ නිසා මම දැන් උදාහරණ දෙක තුනක් කියනවා මගේ ජීවන අත්දැකීම් වලින්. දැන් මම තේරුම් ගන්නවා ඒගොල්ලෝ මේ අර අතුරුදහන් වුවන්ට අයිති නෑ කියලා මම දැන් තේරුම් ගන්නවා. ඊට පස්සේ මම තව දෙක තුනක් කියනවා ඒත් මගේ ජීවන උදාහරණ. මොකද එහෙම උදාහරණ මේ ප්‍රෝග්‍රෑම් එක කරන ගොඩක් අයට ඇති. මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් අම්මත් එක්ක තරහ වෙලා චූටි කාලේ ඒගොල්ලන්ගේ තාත්තා නැහැ. එයා ඇමරිකාවට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධතා නැහැ. මේගොල්ලෝ කියනවා මේ මල්ලි ඇමරිකාවේ ඉන්නේ මේ අපිත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා. එයා කැමැත්තෙන් ගිහිල්ලා තියෙන අවුරුදු 20 ගණන් වලින්. හැබැයි සම්බන්ධිකුත් නැහැ. එයා ඔය කියන අතුරුදහන් වූවෙක් නෙවෙයි නේද? පැහැදිලිව මේ නීතිය යටතේ එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. ඊට පස්සේ විසාර මේ පැනලා යන්නේ අපේ ගම්වල ඉන්නවා පැනලා ගිහිල්ලා අවුරුදු 10 12 තමයි හම්බ වෙන්නේ. අර හඳපානේ පැනලා ගිය ජෝඩු. ඒත් අතුරුදහන් වුවන්ට අයිති නෑ නේ. නෑ මේ නීතිය යටතේ නැහැ. අයිති වෙන්නේ නෑ. මේ අපේ ගමේ සමහර චරිත නැහැ විසා මට සැකයක් තියෙන ඒගොල්ලෝ මැරිලා හෝ මරලා කියලා. ඒගොල්ලෝ නෑ. දැන් මෙහෙම කියනවා. කිරිබණ්ඩේ මාමා මේ ඔක්කම් පිටි මැනික් ගරන්න ගිහිල්ලානේ. සමහරට ඒක යට තියෙන්න පුළුවන් කිරිබණ්ඩේව මරලා මේගොල්ලෝ ප්‍රචාරය කරලා තියෙන්නේ ඔක්කම් පිටි මැනික් ගරන්න ගිහිල්ලා. හැබැයි එහෙම ගියා කොහම ගියා. ඊට පස්සේ එහෙම තිබිලේව ගම නිකන් සමනේ වෙනවා. එයා නෑ හැබැයි. ඒක අතුරුදහන් වීමක්ද? නැද්ද? ඒක හොයන්න ඕනේ. ඔය කියන අර්ථයෙන් නැහැ. හැබැයි ඉතින් එතනට යම්කිසි විදිහකට කොහෙදී හරි ඒ ස්වෙච්ඡාව කියන එක නැතුව බලහත්කාරයෙන් ඒ කියන්නේ පුද්ගලයාව ඝාතනය කරලා නම් කොහේ හරි ගිහලා හංගගෙන ඉන්නවා නම් අන්න ඒ වෙලාවට මේ නීතිය යටතේ ආවරණය වෙන්න ඉඩ තියෙනවා. ඔව්. අර කහවත්තේ වගේ විසා මේ අපේ ගමේ අත්දැකීමක්. ඒතර කවුරු හරි කියයි දැන් නැහැ ගම කිටික් වෙනවා කියලා. මොකද ගමේ අත්දැකීම් ටික තමයි මට තියෙන්නේ. මොකද මට වැඩිපුර ගමේ හිටපු නිසා. මේ ගෙදරක ටර්පන්ටයින් ගහක් මෙහෙම ගලවලා ගොඩ ගන්නවා. ඒක කලින් කකුසි වලක් තිබ්බ එකක් වලවැසිකිලියක්. ඒ මුල ඇතුලේ මිනි ඇටසැකිල්ලක් හම්බ වෙනවා. ඒ ගෙදර තාත්තගේ ඇටසැකිල්ලි. එතකොට ස්ථිර වශයෙන්ම මේක දැක්කම හිතනවා මෙයාව ඝාතනය කරලා කකුසි වලට දාලා පැලයක් හිටවල ඒක සමනය වෙලා ඒ තාත්තා කෙනෙක් මරලා කියලා. ඒතර පස්සේ කාලේ පුතාව අත්අඩංගුවට ගන්නවා. ඒක තමයි ඇටසැකිල්ල මතු කරගන්නේ. ඒක ඝාතනයක් සහ අතුරුදහන් කිරීමක්ද? ඒක සාක්ෂි අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ සාහිත්‍යන දැන් අපි බලන්නේ දඬු නීති සංග්‍රහයේ මනුෂ්‍ය ඝාතනය කියන වරද්ද වෙලාද එතකොට ඒ පුද්ගලයාට දෙකක් කරලා තියෙන්න ඕනේ. එකක් ඒ ඇක්ෂන් එක කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඝාතනය කිරීම හෝ තල්ලු කිරීම හෝ එහෙම දෙයක්. දෙවෙනි එකේ චේතනාව තියෙන්න ඕනේ. අර බුද්ධ ආගමෙත් තියෙන්නේ චේතනාව තියෙන්න ඕනේ. චේතනාව වික්කවේ කම්මං වදාන්නේ. ඒක තමයි. ඒ වගේම අපරාධ නීතියේ චේතනාවක් තියෙන්න ඕනේ. ඒ කර්මය කියන්නේ ක්‍රියාව කරලා තියෙන්නත් ඕනේ. ඒ දෙක සම්පූර්ණ වුණොත් පුතා ඝාතනයක් කරා හැටියට සලකනවා. නමුත් අතුරුදහන් කිරීමක් කළා කියන එක ඒ විදිහට සලකන්න බෑ. ඔව් දැන් සමහර පිටරට ගියා අය අර ඉන්ෂුරන්ස් ගන්න එහෙම අතුරුදහන් වෙනවනේ. ඒවත් මේකට අයිති වෙන්නේ නැහැ. ඔන්න අපි වෙන් කරගත්තා. හරි. දැන් නිසා පැහැදිලි අපිට කවුද අතුරුදහන් වූ කෙනෙක් කියලා කියන්නේ මේ බලහත්කාරයේ විසින් කුමන හෝ සංවිධානයක් විසින් රැගෙන ගිහිල්ලා රඳවාගෙන තියාගන්නවා හෝ මරා දාලා හෝ නම් ඒක අතුරුදහන් වීමක්. ඔව්. ඒක ඇත්තටම වැදගත් වෙන්නේ අපේ නීතිය හැටියට ඒක දැන් රජයේ අධිකාරියක් යටතේ රජයේ අනුදැනුම ඇතුව කරා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ රජ නිලධාරියෙක් විසින් කරා වෙන්නත් පුළුවන්. හුඟක් අය හිතන්නේ මේ අතුරුදහන් වීම අදාළ වෙන්නේ රජ නිලධාරීන්ට විතරයි කියලා. එහෙම නෙමෙයි. ඇත්තටම දැන් ත්‍රස්තවාදී සංවිධානයක් දැන් LTT වගේ තහනම් සංවිධානයක් විසින් කවුරු හරි පැහැරගෙන ගිහිල්ලා එහෙම අතුරුදහන් කරලා තියෙනවනේ ඒකත් අපේ නීතිය යටතට වැටෙනවා කියලා මම තර්ක කරනවා. එතකොට මේ ඒක මේ දැන් මේ හුඟක් අය ඒක බලන්න ඕන අන්නේ ඒ ඇන්ගල් එකෙන් මේක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. එතකොට මේ එහෙම දෙයකට සම්බන්ධ කෙනෙකුට වගකීම් පවරන්න පුළුවන් නීතියක් අපිට දැන් තියෙනවා. හැබැයි අපි ඒක ටෙස්ට් කරලා බලලා නැහැ. මොකද ඒක තමත් මෑත කාලේ නීතියක් නිසා. හරි. දැන් මම තව චූටි ප්‍රශ්න දෙකකින් ඇවිල්ලා නීති කාරණාවට විසාපව වෙමු. දැන් විසා පැහැදිලි කරේ මේ වෙලාවේදී LTT එක හෝ JVP එක හෝ UMP එක හෝ ශ්‍රී ලංකා එක හෝ බෞද්ධ සංවිධානයක් හෝ මුස්ලිම් හෝ දෙමළ හෝ පල්ලියෙන් හෝ පොලිසියෙන් හෝ ආණ්ඩුවෙන් හෝ කවුරු හරි සෝකැමැත්තක් නැතුව අතුරුදහන් අරගෙන ගිහිල්ලා දෙනවා අතුරුදහන් කරලා දෙනවා ඒක මේකට අයිති වෙනවා කියන කාරණා. ඒකට ಜಾති කුල ආගම් කැලලක් නෙවෙයි මේ තියෙන්නේ කියන එක. ඒක තමයි නීතිය. දැන් නිසා මේ නම මේ අතුරුදහන් වූවන් පිළිබඳ නම ඒ සංවිධානයේම හැදෙන්නේ මම හිතන්නේ දැන් ඉස්සරත් වෙන්න ඇති දැන් පෘතුගීසීන් ආව ඉංග්‍රීසීන් ආව ගමේ රණ්ඩු වලදී අතුරුදහන් වෙන තිබිලා තියෙන්නේ ඇති 50 ගණන් වල නිදහස ලබන කාලේ
සුද්දෝ හිටපු කාලේ ඊට පස්සේ ඇවිල්ලා 70 ගණන් 71 කැරැල්ල තරුණ අරගලය. හැබැයි අතුරුදහන් වීමකින් නම් මං හිතන්නේ මේ 88 89 වගේ කාලෙත් එක්ක තමයි මේ සමාජය වඩා මතුවෙන්නේ කියලා. සංස්කෘතික වශයෙන් සමාජ වශයෙන් මතුවෙන්නේ කියලා මේ වචනේ. මම නිවැරදිද? ඔයා හිතන්නේ ඔබට වෙන මේ හැදරීමක් හෝ සාක්ෂියක් තියෙනවද? ලංකාවේ තමයි ඒක එහෙම වෙන්නේ. හැබැයි ජාත්‍යන්තරව මේක මේ වගේම ලංකාවේ සිදු වුණා වගේම අරගල ලේවැගිරීම් ජාත්‍යන්තරව ගොඩක් වුණා. විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවල විශාල වශයෙන් අතුරුදහන් වීම සිද්ධ වුණා. ඊට අමතරව තවත් මේ ආසියානු රටවල දැන් මේ කම්බෝඩියා වගේ රටවල් වල අතුරුදහන් වීම සිද්ධ වුණා. එතකොට මේක ජාත්‍යන්තර අර්බුදයක් හැටියට තමයි ජාත්‍යන්තර ප්‍රජාව සලකන්නේ. එතකොට ඒක ජාත්‍යන්තර නීතියේ කොටසක් බවට පත් වෙනවා. ඇත්තටම මේ අපි දැන් ඔය හදාගෙන තියෙන නීතිය අපිට ලැබෙන්නේ ඒ සංකල්පමය පදනම අපිට හම්බෙන්නේ ජාත්‍යන්තර නීතිය හරහා. අපිට වෙන්න කලින් අපිට මේක දරුණුවට දැනෙන්න කලින් දැනෙච්ච රටවල් ගණනාවක් තියෙනවා. ආජන්ටිනාව වගේ ඒ වගේම ලතින් ඇමරිකානු රටවල් පැරගුවේ චිලි වගේ රටවල් වල. එතකොට දැන් අපි දන්නේ ඕක 88 89න් පස්සේ ඇත්තටම සහ ඇත්තටම ඊට කලින් උතුරු නැගෙනහිර වුණා අතුරුදහන් වීම ගණනාවක්ම විශාල වශයෙන් වුණා. මේ ඒක දකුණට එච්චර දැනුන්නේ නැහැනේ. අපි දකුණට ගොඩක් දැනුනේ 88 89න් පස්සේ. ඊට පස්සේ මටත් තව මට නිවැරදි කරගන්න සහ මට නිරවුල් කරගන්න නිසා. දැන් ඔය ලෝකයෙන් මේ අතුරුදහන් වීම තිබුණා මේ ආජන්ටිනාව අපි උරුගුවේ වාගේ රාජ්‍ය ලතින් ඇමරිකානු රාජ්‍ය වලින් මෙහෙම උදාහරණ මෙහෙම ගෙන්නලා වෙරලා ඒගොල්ලොන්ගේ මෙහෙම පදනමක් කාලීනව මේ පරිණාමය වෙලා තමයි අතුරුදහන් වීම සම්බන්ධව නීති ඒවයි කාරණා හැදෙන්නේ කියලා කිව්වට එහෙම විසා කිව්වට අපේ රට ඇතුලේ මතයක් තියෙන මේක බටහිර කියලා මේක වෙන් කරගන්න ඔය අදහසත්. ඒ කියන්නේ මේ ඔය කතා කරන්නේ බටහිරයෝ. ඊට පස්සේ ඔන්න NGO කාර්යෝ. ඊට පස්සේ ඩොලර් ඔන්න ඔහොම සම්බන්ධයක් තියෙනවා. මේක මේ ආසියාවෙන් ආපු දැනුමක් වශයෙන් සැලකුවනම් ඕක වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා අපේ රටේ මේ ඉන්දියාවෙන් තමයි මේ අදහස ආවේ. හරි උඩින් පිළිගන්නවනේ ඉන්දියාවෙන් එනේවා නිකන් බුදුදහම ආවා වගේ ඉන්දියානු සංස්කෘතිය ඉන්දියානු ඇඳුම්. හැබැයි මේ බටහිර කියලා එක්කුත් මේකට තියෙනවා. ඒතකොට මම නිකන් යෝජනා කරනවා මේ බටහිර දැනුම තමයි අපි මේ ලෝකෙන් ආවා කියලා කියන ඇත්තටම අපිට මේ පෙරදිග රාජ්‍යුනේ කාවේ නැහැ කියලා මම හිතන්නේ. ඒ කියන්නේ බුරුමේන් නෝකාව මියන්මාරයෙන් ඉන්දියාවෙන් නෙවෙයි ආවේ කියන නිසා. දැන් මෙහිමයි ඔක බලන්න ඕනේ. දැන් ඇත්තටම මේක තල ගණනාවක් තියෙනවා කතා කරන්න. මම ඉතාමත් කෙටියෙන් පුළුවන් තරම් කතා කරන්නම්. පළවෙනි කාරණේ මේ අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක. අපිට ඔයාට මට මෙහෙම කතා කරලා YouTube එකට මේ ක්ලිප් එක දාන්න පුළුවන්. මිනිස්සුන්ට බලන්න පුළුවන්. ඒක ලැබෙන්නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය හරහා. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ බටහිරද? අපි දන්න තරමින් මේක ඉතාමත්ම ආදිකාලීනව පාවිච්චි කරලා තියෙන ලිච්ඡවීන් කියලා කියනවා. ඉන්දියාවේ. එතකොට ඒක මේ බුදුන්ගේ කාලේ ඉඳලා පෙරදිග තිබිච්ච දේශපාලන සංකල්පයක්. ඒකෙම කොටසක් තමයි මේ මානව නිදහස කියන එක. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ සිවිල් ලිබර්ටි පුද්ගල නිදහස කියන එක. එතකොට ඒක අපි දකිනවා එක ආකාරයට පෙරදිග සංස්කෘතිය සහ පෙරදිග ආගම් වල පදනමක් හැටියට තියෙන එක. අපි කියනවානේ පාණාතිපාතය කියලානේ පන්සිල් පටන් ගන්නෙ. පණ ඇති කෙනෙක්ව මරන්න එපා. මේ මිනිස්සෙක් නෙවෙයි අඩුම තරමේ සතෙක්වත් මරන්න එපා කියලා කියන්නේ. එතකොට ඒකම තමයි right to life කියන එක ඊ타මත්ම මේ දියුණු ප්‍රජාතන්ත්‍රීය සංකල්පයක් හැටියට මානව හිමිකම් නීතිය තියෙන්නේ. එතකොට දැන් ඊගාව කාරණේ දැන් අපි තව හැමතිස්සෙම කියන්නේ මේ නීතිය හැමෝටම සමාන වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ අතුරුදහන් කරනු ලැබුවේ ඉහළ නිලධාරියෙක් වීම පමණින් ඒ නිලධාරියා රණවිරුවෙක් වීම පමණින් ඒ වගකීමෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. නීතිය හැමෝටම සමාන වෙ යුතුයි කියන්නේ. ඒ වගේ සංකල්ප කොහෙන්ද එන්නේ? මේ දැන් අපි බැලුවොත් මේ පෙරදිග මේ කතාවල දැන් පෙරදිග මේ පිළිගැනීම් වල ඒක හරියට තියෙනවා. දැන් දුටු ගැමුණු රජුරෝ මේ අර මෙන්න එලාර රජුරෝ අර මොකද්ද හරකෙක්ව මැරුණාම එතන මේ තමන්ගේ පුතාව එහෙම කතා තියෙනවනේ. ඉතින් මම කියන්නේ මේවා අනික් අතට තමයි ප්‍රායෝගිකව බැලුවොත් මේ බටහිර මානව හිමිකම් සම්බන්ධ විශේෂඥවරු ගොඩක් පෙරදිග ඉගෙනගෙන තියෙනවා. ඒක ඒ විස්තර එළියට දාන්නේ නැහැ, එච්චර කතා කරන්නේත් නැහැ. නමුත් පෙරදිග වටිනාකම් වල ඉගෙනගෙන තියෙනවා. එතකොට මහත්මා ගාන්ධි වගේ අය මානව හිමිකම් සම්බන්ධයෙන් පදනම හදන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේවා බටහිරින් ආපේවා කියලා සලකන්න බෑ. එහෙම සලකන්න අත්‍යවශ්‍යම නම් මම කියන්නේ ආපහු පාරක් යන්න පන්සිල් වලට. වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. පන්සිල් වලට යන්න පන්සිල් වලට ගිහිල්ලා මානව හිමිකම් කියන එකයි පන්සිල් කියන එකයි එකට තියලා බලන්න මේකට එකඟ නොවන කොහෙවත් මොනවා හරි තියනවාද? හරි. මම හිතන්නේ මෙතනින් එහාටත් අධ්‍යයනය කරනකොට මම මේ ප්‍රශ්නේ හැවි විසා ඔයාලවත් මාවත් පැහැදිලි කරගන්න නෙවෙයි.
ඇත්තටම මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ මේක බලන FB එකේ බලන අයට මේ දැනුම කියන එක වර්ග කරනවනේ. බටහිර දැනුම, පෙරදිග දැනුම, දෙමළ දැනුම, සිංහල අර වර්ගවාදයටම දැනුමත් එනවනේ. ඉතින් මම හිතනවා අපිට ඇස්පාදනවා නම් සරල සිංහලෙන් අපිට හොඳට පාර පෙන්නනවා නම් අපිට හොඳට ඇහෙන්න සලස්සනවා නම් ඒ දැනුමෙන් ඥානනය කරන දේ වර්ගීකරණය කරන්න නැතුව ඉමු. ඒ නිසා දැන් අතුරුදහන් වූ ආදරය හෝ මොකක් හරි concept එකක් කතා කරද්දී මේ අපි දෙන්නව රීඩ් කරන්න. අපි අපිව කියවන්න උත්සාහ කරන්න. අපිත් කියවමින් උත්සාහ කරනවා තව තව දැනුම එකතු කරගන්න කියලා විස. ඊළඟ ප්‍රශ්නේ විසා මට. ලංකාවේ දැන් මම කලිමුත් විසත් එක්ක කතා කරලා තිනවා ලංකාවේ තොග ගානින් මැරුවහම මේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ නිකන් 3000ක් මැරුණා. උතුරු නැගෙනහිර පොලිසියෙන් 600ක් මැරුණා. 88 89 60000ක් මැරුණා. යුද්ධෙන් 30000ක් ගණනය. හැබැයි මේ තනි පුද්ගල ඝාතන ඊට වඩා නිකන් නීතියේ තුල ප්‍රශ්න කෙරෙනවා එකක් තියෙනවා. අර තොග ඝාතන සංස්කෘතිය ඇතුළෙම තමයි මේ අතුරුදහන් කිරීම මෙහෙම වෙන්නේ. මම කැමති විසාට එක මේ මම දැන් මේ අවුල් කරලා කිව්ව අදහස නිරවුල් කරගන්න නිසා. මං හිතන්නේ ඒක අපිට වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. කාරණා ගොඩක් තියෙනවා. එක කාරණයක් බැලුවොත් මේ ගැන දාර්ශනිකයෝ ගොඩක් කතා කරලා තියෙනවා. අපි එච්චර දුරට යන්න ඕනේ නැහැ. අපි බලමු මේ සාමාන්‍ය මොකද්ද ව්‍යතිරේකය මොකද්ද කියන එක. දැන් සාමාන්‍ය තත්ත්වයට යටතේ කෙනෙක්ව ඇවිල්ලා සන්නට පහර දෙන එක බොහොම බරපතල ප්‍රශ්නයක්. බරපතල වරදක් ඒක. පොලිසියට යන්න පුළුවන්. පොලිසියත් මේක බොහොම සීරියස්ලි ගනී. එතකොට ඒ අනුව සාමාන්‍ය නීතිය ඒ වෙලාවේ ක්‍රියාත්මක කරන්න හැමෝම උත්සාහ ගන්නවා. මේ අපි ජීවත් වෙලා තියෙන ඔයයි මමයි වැඩි හරියක් මේ ව්‍යතිරේකී කාලවල. ඒ කියන්නේ හදිසි නීතිය. ඒ කියන්නේ සාමාන්‍ය නීතිය අදාළ නැහැ. දැන් තියෙන හදිසි නීතිය. එතකොට ඒ කාලේදී ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒව ඉවස ගන්න මිනිස්සුන්ට මේ අර ස්විච් ඔන් කරන ඔෆ් කරන ක්‍රමවේදයකුත් හදලා දීලා තියෙනවා. එතකොට ඒ ක්‍රමවේද එක එක විදිහට එන්න පුළුවන්. එතකොට මං හිතන්නේ ඕක තමයි තාමත් කෙටියෙන් කිව්වොත් අපිට වෙන්නේ අර ව්‍යතිරේකී කාලය state of exception නැත්නම් ව්‍යතිරේකී අවස්ථාව කියන එක ඕකේ. ඒකේ වැරද්දක් නැහැ. ඒ වෙලාවට ඒක තමයි කරන්න ඕනේ. එහෙම නොකර මේක ඉවර කරන්න බෑ. එහෙම නොකර මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආණ්ඩුවක් වෙන මොනවා කරන්නද? ඒ ජස්ටිෆිකේෂන් එක අපේ මිනිස්සුන්ගේ ඔළුව වලට දාලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ පිළිගන්නවා ඒ කාලේනේ දැන් ඒක ඉවරයි. ඒක ඉවරයි දැන් අපි ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා. නමුත් මං හිතන්නේ වැදගත් වෙන්නේ අපි හැමතිස්සෙම බලන්න ඕනේ 1 හෝ 10 හෝ 20 හෝ 3000 පිටිපස්සේ අතුරුදහන් වෙච්ච අම්මලා ඉන්නවා. අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තලාත් බොහෝ දුරට ඉන්නවා. ආදරවන්තයෝ ඉන්නවා. දරුවෝ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ මේ හැඟීම් වල වෙනසක් තියෙනවද අර මගේ එක්කෙනා 1000කින් එක්කෙනෙක් කියලා. ඔයාගේ පුතාට මොන හරි වුණොත් හෙට මේ ඒක 1000ක් ඇතුලේ එක්කෙනෙක් නම් වෙනසක් තියෙනවද? නෑ නේ. මං හිතන්නේ අපි වටහා ගන්න ඕනේ අන්න ඒ කාරණේ. එතකොට ඒක මට වුණොත් කොහොමද කියන එක. ඉතින් මං හිතන්නේ අර අපිට අපේ ඔළුව වලට දාලා තිනවා ස්විච් ඔන් කරගන්න ඕෆ් කරගන්න මේක විශේෂ අවස්ථාවක් මේ යුද්ධ මේක දිනන්න බෑ. එහෙම නැතුව මේ යුද්ධය දිනන්න නම් මේක කරන්න ඕනේ. මම කියන්නේ ඒක එක පැත්තකින් බලන විදියක්. තව පැත්තකින් බලන්න. මේ දරුවෙක්ගේ මේ අම්මා කෙනෙක්ගේ දරුවෙක්. ඒ අම්මා මොන ගින්දරක් විඳිනව ඇද්ද දැන්? කොච්චර කල් විඳීද? මම හැමතිස්සෙම මේ විෂය ගැන කතා කරනකොට කියන්නේ ඔයාගේ ආදරය ගොඩක්ම ආදරය කරන කෙනා ගැන මොහොතක් හිතන්න. දවසක් එළියට බැස්සා. ආවේ නැහැ. දවසක් බලන් හිටියා, දෙකක් බලන් හිටියා, සුමානයක් බලන් හිටියා, මාසයක් බලන් හිටියා. ආවේ නැහැ. මොකක්ද එතකොට ආ ඉන්න තත්ත්වය? එතකොට ඒකම පොඩ්ඩක් අර 1000 හෝ 5000 හෝ 60000 කියන අංකෙට දාලා බැලුවොත් කොච්චර ගින්දරක් ඒ හැමෝම විඳිනවද? මං හිතන්නේ අපි බලන්න ඕනේ මේ පැත්තෙන්. මේ විෂය කතා කරද්දී විසා ඇත්තටම මේ අපි හරි පොදු අදහසකට ආවොත් එහෙම මේ අතුරුදහන් වුණා කියන්නේ මේ දෙමෙලයි අතුරුදහන් වෙච්ච එක තරක් නෙවෙයි. LTT එකෙන් අනිත් පැත්තේ ඉන්න යුද හමුදාවේ කෙනෙක්, නාවික හමුදාවේ කෙනෙක් උස්සගෙන ඉලා අතුරුදහන් කරොත් ඒකත් අතුරුදහන් වීමක් තමයි. ඒකටත් ඒ නීතියම තමයි. ආමේකෙන් හරි මොකෙන් හරි නෙවෙයි කරුවත් ඒත් ඒකම තමයි. JVP එකෙන් හරි. නැත්නම් කඩේ මුදලාලි පොඩි එකෙක් අතුරුදහන් කරොත් අර මේ සේට්ට මේ සමාන නීතියක් තියෙනවා කියන කාරණාව විස. හැබැයි තාමත් අර බෝඩ් අල්ලන් ඉන්න අය ගැන තියෙනවා මේගොල්ලෝ පිටිපස්සේ NGO එකක් ඉන්නවා. මේගොල්ලන්ට බටහිර එකක් ඉන්නවා. මේගොල්ලන්ට තානාපතිවරු ඉන්නවා කියන කෑල්ල ඇවිල්ලා ඔය තියෙන හියුමන් කෑල්ල විසා යට යනවා ලංකාවේ. එතන යට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අතුරුදන් ආදරය කියන බෝඩ් එක ඉස්සර අපි දෙන වාඩි වුණාමත් පොඩි එකන අඩෝ NGO එකක් දන්නේ නැහැ එකක් එනවා නිසා. ඒක ඇත්ත. කියන්නේ ඒක විසින් එහෙම එකක් හදලා තියෙනවා. මේ
ඒක වෙන්නේ කොහොමද විසා හිතන ලංකාවේ දේශපාලනය ඇතුළේ කියන්නේ ලෝකෙත් එහෙමද මේ ලංකාව විතරක් දෙක නිකන් ඒ කියන්නේ මේ වාගේ නිකන් මානව හිමිකම් ගැන human rights ගැන පාරේ තියෙන ගහක් ගැන මේක විතරක් නෙමෙයි නිකන් ගහක් ගැන කතා කරාම ටක් ගාලා කාඩ් එකක් ගන්නවා අඩෝ එක්ක 103 එක්ක රැඩිකල් මේ එක්ක NGO මචං මේ ටක් ගාලා මේක එහෙම ටර්න් කරනවා දැන් අර පැණි වාගේ එකක් සම්බන්ධයෙන් වාදයක් ආවම ඒකට විරුද්ධ මතයක් දැම්මොත් එහෙම ඔය NGO කාර්යෝ අර ඒකම තමයි නිසා මේකෙත් තියෙන්නේ කියන්නේ ඇනිමල් රයිට්ස් දැන් වැඩියනේ බල්ලන්ට පාරේ කණ්ඩ දෙන කණ්ඩායමක් වෙනවා මගෙත් එක බව් කියලා උන්ගෙන් අහනවා උඹලා එන්ජියෝ නේ ඩොලර් හම්බ වෙනවද කියලා ඒ කියන්නේ බල්ලෙකුට කන්න දුන්නා ඇනිමල් රයිට්ස් ගැන හිතුවා පූසෙක්ට ආධාරයක් කරු මොනවා හරි කන්න අතුරුදහන් වෙච්ච අය ගැන කතා කරමු මරණ ගැන කතා කරමු යුද්ධ ගැන කතා කරමු අනිත් පැත්තට සාමය ගැන කතා කරමු මෙන්න මේ විෂයන් කතා කිරීම පොඩි NGO වැඩක් විදියට මෙහෙම පට්ට ගැහිල්ලක් තියෙනවා විසා. මේක මේ FB එකේ සෝෂල් මීඩියා එක හරියට තියෙනවා. මම ආසයි මේක විසාගේ නිවැරදි කරන්න නෙමෙයි. විසා මේ ගැන හිතන දේ දැනගන්න නිසා. මං හිතන්නේ ඕක එක එක රටවල එක එක විදිහට තියෙනවා. දැන් මං ගොඩක් කල ඕස්ට්‍රේලියාවේ හිටපු කෙනෙක්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ ඔය බෝට් වලින් එන අය ලංකාවෙන් එහෙම ගිහිල්ලා බෝට් වලින් එන අය හරවලා එහෙම යවනවානේ. දැන් එතකොට එහි ඉන්න සිවිල් සංවිධාන කෑ ගහනවා මේ මිනිස්සුන්ට අපේ රටට එන්න දෙන්න කියලා. එතකොට එහි නගමැති හරි මේ ඉමිග්‍රේෂන් ඇමති හරි කියනවා මේ අපේ රටේ ආරක්ෂාව තමයි අපිට වැදගත්. අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එනවා නම් හරි පාරේ එන්න ඕනේ. ඇප්ලිකේෂන් එකක් දාලා ෆ්ලයිට් එකට නැගලා එන්න ඕනේ. බොරු වැරදි පාරේ නෑ අපි ගන්නෙ නෑ. එතකොට ඔය කතාවම තමයි මම හිතන්නේ කියන්නේ. මේ එතකොට ඒගොල්ලෝ මම හිතන්නේ එක්ක ජාතිකවාදයක් ඉස්සරහට දානවා. ඒ රටවල වල ජාතිවාදී ඉස්සරහට දාන්න අමාරුයි. මෙහි ජාතිවාදී හරි ආගම්වාදී හරි ඉස්සරහට දානවා. ඒ හරහා ඔය ඇන්ටි NGO කතිකා වෙනවා. මම ඕක පැති කීපයකින් බලන්න කැමතියි. තාමත් කෙටියෙන්. දැන් මං හිතන්නේ මේ දැන් NGO කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන එක එක විදිහව තියෙනවා. මේ අපේ මරණාධාර සමිතියත් NGO එකක්, සිරිලිය ගිණුමත් NGO එකක්, මේ Save the Children Fund එකත් NGO එකක්. ඊට පස්සේ ඔවට මුදල් එනවා. සමහරලාට ලංකාවෙන් මුදල් එනවා, සමහරලාට පිට රටවලින් මුදල් එනවා. දැන් අපිමනේ කියන්නේ මේ දෙන්න හැමෝටම බෙදා ගන්න කියලා මේ නේද? දානය කියන එක අපි හරියට කතා කරනවා. අපි ඇත්තටම ලංකාව කියන්නේ මම හිතන්නේ මේ ප්‍රගතිශීලීන්ගේ ඉහළම ඉන්න රටක්. අපි හරියට දෙනවා ලෝකේ අනික් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට. හැබැයි මේ පිට රට අයට අපිට සල්ලි දෙන්න හොඳ නැහැ මේ බල්ලෙක් පූසෙක්ව බලා ගන්න එකකට. එහෙම නැත්නම් අතුරුදහන් වෙච්ච කෙනෙක්ගේ පවුලේ කෙනෙක්ව බලා ගන්න එකට එහෙම සල්ලි දෙන්න හොඳ නැහැ. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ NGOs ක්‍රමවේදය සහ ඒ කියන්නේ ලංකාවේ ඕනම ආයතනයක ඔය කියන අක්‍රමිකතාව ඕන තරම් එන්න පුළුවන්. ඒක රජයේත් වෙනවා, පෞද්ගලික ආයතන වලත් වෙනවා, NGO වලත් වෙනවා. ඉතින් NGO විතරක් එකෙන් බේරෙන්න බෑනේ. නේද? අපේ රටේ නීති ආධිපත්‍ය නැත්නම් අක්‍රමිකතාව හැමතැනම වෙනවා නම් NGO වලත් තියෙන්නේ ඒකම තමයි. මුළු අර විශාල ප්‍රමාණයක් නායයක්දී ෂේම භූමියක් තියෙන්න බෑ. එහෙම තියෙන්න බෑ. ෂේම භූමිය තියෙන්න බෑ. ඔක්කොම යනකොට යනවා කරන්නේ කියන්නේ. ඒක අපේ රටේ කියන්නේ ඒ දේශපාලන සහ සමාජ සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක්. නමුත් එහෙම කියලා මේ ඒ කියන්නේ යම්කිසි ආයතනයක් හෝ යම්කිසි පුද්ගල කණ්ඩායමක් එකතු වෙලා යම්කිසි පොදු කටයුත්තක් ඒගොල්ලන්ගේ පොදු කටයුත්තක් කරන එකට NGO ලේබල් එක ගහලා ඒක ප්‍රතික්ෂේප කිරීම කොහෙත්ම මම සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒකට කොහෙත්ම පිළිගන්න බෑ. දෙවෙනි කාරණේ තමත් වැදගත් කාරණේ තමයි අපි අතුරුදහනුවන්ට හැරිලා බලමුකෝ. ළමයා නැති වෙලා. ඒ වගේම එක අම්මෙක් ළමයාව හොයනවා. ඒ වගේම අම්මලා තව 10ක් හොයනවා. බැයිද ඒගොල්ලන්ට එකතු වෙන්න? එකතු වුණා. සංවිධානයක් හදාගත්තා. බැයිද ඒගොල්ලන්ට සංවිධානයක් හදාගන්න? සංවිධානයක් හදාගත්තා. දැන් හැමෝම දුප්පත්. මේ කියන්නේ බලා ගන්න හිටපු ළමයි ටික නැහැ දැන්. වයසක අම්මලාගේ. කවුරු හරි සල්ලි දෙනවා. වැරදි සල්ලි ගන්න එක. එතකොට මම නම් කියන්නේ මේ මිනිස්සු දේවාල ගානේ ගිහිල්ලා කන්නලව් කරන එක හරිනම් ඒ මිනිස්සු ගිහිල්ලා පොල් ගහලා සාප කරන එක හරිනම් වැරදි කරපු අයට. ඒ මිනිස්සු පිටරටින් දෙන ඩොලර් ගත්තට කිසිම වැරද්දක් නැහැ මම කියන්නේ. එතකොට මොනවා හරි අක්‍රමිකතා තියෙනවා නම් එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒක අපේ රටේ බුදු දුවපු බරපතල ප්‍රශ්නයක් මුළු සමාජ සංස්ථාවම වසාගත්තා. ඒවට වෙනම උත්තර හොයන්න ඕනේ අපි. විසා මට ඊළඟ සාකච්ඡාවට වලට යන්න අවශ්‍ය ඉගෙන ගැනීම පදනම තමයි මම කරගන්න හැදුවේ. දැන් මට අවසාන ප්‍රශ්නේ මම අහන්නේ. විසා ලංකාවේ ඇයි මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන්නේ නැත්තේද? එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් වට විදේශීය රටක අත්දැකීමක් තියනවාද ඒගොල්ලෝ වැඩ කරන විදිහ? අපි හිතමු පොලිස් නිලධාරියෙක් දැන් විශ්‍රාම ගිහිල්ලා.
අපිටම නිල නොවන හමුදාවෙත් නෙමෙයි මොකෙත් නෙමෙයි හැබැයි ඔය පාතාලේ වගේ කෙනෙක් පාවිච්චි කරලා පොලිටිෂියන් කෙනෙක් මෙයාව අතුරුදහන් කරවන්න. මට දැන් මතක් වෙනවා දයාපතිරණ වගේ මිත්‍රයෙක් අතුරුදහන් වෙලා මලමිනිය හම්බ වෙනවා. ඒතර ඒක නිශ්චිත නැහැ JVP එක කරා කියනවා. UMP එක කරා කියනවා. කවුරු හරි යොදාගෙන එහෙම එක්කෙනෙක් ඒ යොදාගත් එක්කෙනෙක්. එහෙම නැත්නම් අපි දැකලා තියෙනවා මේ වෙඩික්කාරයෝ ආරංචි තියෙනවා මෙයා 80ක් මරලා තියෙනවා. ආමි එකේ අය FB එකේ කියනවා මේ දැන් මට කමෙන්ට් කරනවා ආමි එකේ ඉන්න අය තෝ වගේ මොන පංගරෙද්ද බං අපි 200 මරලා තියෙනවා කියලා. අන්න එහෙම එක්කෙනෙක් එක්කන් ඇවිල්ලා. එන්නත් ඒගොල්ලෝ ස්වේච්ඡ ඉදිරිපත් වෙලා. අපි රස්සාව නිසා හෝ මොකක් හරි හේතු නිසා එහෙම කරා කියලා කියපු අවස්ථා ලෝකේ තියෙනවද? ලංකාවේ වගේ අවස්ථා වෙලා තියෙනවද වෙන්නේ නැද්ද? විසාගේ අත්දැකීම් එක චුට්ටක් මම කැමතියි කතා කරන්න. ලංකාවේ ප්‍රසිද්ධ එහෙම වෙලා නැහැ. ලෝකයේ එහෙම වෙලා තියෙනවා විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව වගේ රටවල් වල. ඊට පස්සේ ගෝතමාලාවේ වෙලා තියෙනවා. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන නායකත්වයේ මුළු සමාජයක් තුලින් එන්න ඕනේ. දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනේ. ඒ සමහරලාට ආගමික ආයතන වල නායකත්වයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක එහෙම දෙයක් වුණාට පස්සේ ඒක ගැන ඒක පිළිගන්න එක ඕකේ. ඒක පිළිගන්න එක තමයි ශිෂ්ට සම්පන්න දේ. එතකොට එහෙම පිළිගත්තට පස්සේ තමයි අර දරුව වෙනවෙන් බලාගෙන හිටපු කෙනෙක්ගේ නැත්තම් ආදරවන්තයෙක් කෙනකම් බලාගෙන හිටපු කෙනෙකුට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. නැත්තම් ඒකට උත්තරයක් නැහැනේ. එතකොට නමුත් ප්‍රශ්නේ තියෙන්නේ යාන්ත්‍රණය තියනවාද කියන එක. දැන් දකුණු අප්‍රිකාවේ ට්‍රුත් කමිෂන් එක හරහා ඒ යාන්ත්‍රණය රජයේ මැදිහත් වීමකින් ඇති කරනු ලබනවා. නමුත් එහෙම තත්ත්වයක් අපිට නැහැ. දැන් එහෙම තත්ත්වයක් අපිට ඇති කරගන්න තිබිච්ච හොඳම අවස්ථාව 88 89. මොකද අනික දෙමළ නෙවෙයිනේ. අනික තම්බියා නෙවෙයි. අනික සිංහල කතා කරන අඩු වරප්‍රසාද තියෙන පන්තියකින් එන මේ බොහෝ වෙලාවට කොහොම හරි ඒ ආණ්ඩුවට විරුද්ධව අවිගත්ත කෙනා. එතකොට අනික තමන්ගේ මේකෙක් වෙච්ච වෙලාවේ අපිට ඒක කරගන්න තිබුණා. ඒක කරගත්තා නම් මං හිතන්නේ අපි අද මෙතන මෙහෙම තැනක ඉන්නේ නැහැ. එතකොට දැන් ඕක අපි බැලුවොත් මේ ඒක එහෙම දැන් යාන්ත්‍රණයක් නැහැ කියලා අපි පොඩ්ඩක් පැත්තකට දාමුකෝ. නමුත් මේ තව රටවල් තියෙනවා මේ ගෝත්‍රික රටවල්. දැන් බෝගන්විල් වගේ තැන්වල ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගෝත්‍රික නැටුම් තියෙනවා. ඒ ගෝත්‍රික නැටුම් හරහා තමයි මේ සමාව දීම සිද්ධ කරන්නේ. එතකොට ඒ කියන්නේ කඩු අරගෙන ඉස්සරහට ගිහිල්ලා අර ඒ තරහට කපනවා වගේ පෙන්නලා ඒ තරහ එතනින් අයින් කරගෙන ගෝත්‍රික නැටුම් හරහා ඒගොල්ලෝ ඒක සමතයකට පත් කරගන්නවා. මම තව එක උදාහරණයක් කියලා නවතින්නම්. මම ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට කෙවින් රඩ් අගමැති වුණා මේ ඕස්ට්‍රේලියාවේ. කෙවින් රඩ් පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටවලා මුලින්ම කරපු දේ තමයි ඕස්ට්‍රේලියානුවන් විසින් ආදිවාසික ඇබොරිජිනල් ජනතාවට කරන ලද වැරදි වලට සමාව ගැනීම. සන්න විශ්වාස කරන්නේ නැහැ. මම ඒ දවස්වල වැඩ කරේ ඇටර්නි ජනරල් ඩිපාර්ට්මන්ට් එකේ. අපි වැඩ සේරම නවත්තලා ටෙලිවිෂන් එක ගාවට ගියා කෑම කාමරේ. සේරම හිටගෙන ඉන්නවා. අපේ ඇස් වලින් කඳුළු එනවා. ඒ මොකද රටේ අගමැති කියනවා සෝරි සමාවෙන්න. අපේ රටේ අපි මෙච්චර වැරදි ඔයගලන්ට කරලා තියෙනවා. මොකද ඒ ඇබොරිජිනල් අයව ඝාතනය කරලා තියෙනවා, ලෙඩ දීලා තියෙනවා, ඒ මිනිස්සුන්ට හරියට හිංසා කරලා තියෙනවා, දරුවන්ව පවුල් වලින් අරන් ගිහලා වෙන අයත් සමග මිශ්‍ර කරලා තියෙනවා. එහෙම ගොඩාක් මේ ඉතාමත් දරුණු ඉතිහාසයක් තියෙන රටක්. ඒක නොකිය ඉන්න තව තවත් මේ ඉස්සරහට යන්න අමාරු වුණා. නමුත් ඒක කිව්වට පස්සේ පළවෙනි පියවර තියෙනවා. දැන් මේ දෙගොල්ලෝ අතර තියෙන අසමානත්වය අඩු කරන්න. මං හිතන්නේ ඔය සමාවෙන්න කියන වචනේ කියන එක මහා අමාරු වචනයක්, අමාරු දෙයක් නෙවෙයි. ඒකෙන් තමයි පටන් ගන්න ඕනේ. ඒකෙන් පටන් ගන්න අපි නිහතමානී වෙන්න ඕනේ. දේශපාලනික නිහතමානී වෙන්න ඕනේ. ඊගාවට ඒ හරහා යාන්ත්‍රණයක් හදා ගන්න ඕනේ. මම දැන් මේ කොටස කියන එක මේ ප්‍රචාරණ කටයුත්තක් වෙන එකක් නැහැ. විසාවේ ගොඩ දේවල් කියද්දි මම මේ මනස ඇතුලෙන් මේ පාංශ ෆිල්ම් එක බලුවා විසා. දැන් මේක කියන එක ප්‍රචාරණ කටයුත්තක් වෙන්නේ නැහැ. ෆිල්ම් එක දුවලා ඉවර නිසා දැන් හෝල් දුවන්නේ. දැන් මට පෙනිච්ච ඒවා මම කියන්නම්. චිත්‍රපටි බලපු නැති අයට මොකද විසා කියන් යනකොට මට පෙනිච්ච දේවල්. මම දැක්කා රෙදි පොට්ටනියක් උස්සන් යන ගැහණිය මෙහෙම යනවා. ලංකාවේ කුල ප්‍රශ්නය මට පේනවා. එයාගේ පුතා අතුරුදහන් වෙලා එයා නෑ. ඒතර මට අර අතුරුදහන් වෙච්ච උන් ටික පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ පළාත් සභාවේ එක්කෙනෙක් මරලා ඡන්දෙ ඉල්ලන්න ගිහිල්ලා. ඒක ලංකාවේ පළාත් සභා ක්‍රමය ඇවිල්ලා දේශපාලනිකව. ඒ ගෙදර අර රෙදි නැන්ද යනවා. එයාගේ පුතා අතුරුදහන් වෙලා. තරුණ නීතිඥයෙක් ඇටකටු ගොඩ ගන්නවා. ගැප් ගත්ත ගැහණියක් ඉන්නවා. ඒ ගැහණියගේ මිනිහා හමුදාවේ ඉන්නවා. මේකේ නඩුව අහනවා. අර මිනිහා පාපෝච්චාරණය කරනවා.
මම හිතන්නේ විසාගේ අත්දැකීම් ටික මේ විසා කියන්න හදන එක අර ගෝත්‍රිකයෝ නැටුම් වලින් සමාව දෙනවා වගේ අපිට මේ කලාකෘති වලිනුත් මොකක් හරි මේ මගුලට එකක් කරන්න පුළුවන් කියලා. විසා සාකච්ඡා ඉවර කරන්න හදන්නේ. මම හිතන්නේ මට ඊළඟ සාකච්ඡා ටිකට යන්න අවශ්‍ය දැනුම ප්‍රශ්න අහන්න ඕන ටික පදනම් මම විසා ඉගෙන ගත්තා කියලා. ඒකට thank you විසා. තව මොන හරි විසාට කියන්න තියෙනවා නම් චූටි කාලයක් අපිට දෙන්න පුළුවන් විසා. විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. විශේෂ කරුණු දෙකක් කියන්න ඕනේ. දෙකක් අපේ නීතිය තාම හරියටම හැදීගෙන එන කාලේ දැන් මම අද කියපු දේවල් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. නීතිය අධිකරණයක් විසින් අදාළ කරගන්නකොට අපි වටහා ගන්න ඕනේ ඒ අශිෂ්ට සම්පන්න යුගයකින් ඉස්සරහට යන්න පුළුවන් විදිහට අපි එක පියවරක් තියලා තියෙනවා කියන එක. දෙවෙනි කාරණේ ඔයාලට දේවල් උගන්වන්න මම කවුරුත් නෙවෙයි. මට වඩා ගොඩක් දේවල් දන්න ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් ඔයා. මේ මෙතන සිද්ධ වෙන්නේ බෙදා හැදා ගැනීමක් විතරයි. ඉතින් මේ මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට. thank you විසා. thank you. කොරෝනා කාලේ පරිස්සමින් ඉන්න. ආයිබෝන්. ආයිබෝන්.